ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ශ්‍රීමා අමරසිංහ මහත්මිය දුව සහ බෑනා විසින් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිතවන්නා වූ මහා පුණ්‍ය ශක්තිය දැනට අවුරුදු 12කට පෙර මියගිය පර්සි අමරසිංහ මහතාටත් මීට අවුරුදු 7කට පෙර මියගිය කේ.ඒ. ආර්යවතී මහත්මියටත් මීට අවුරුදු 5කට පෙර මියගිය ගුණසේකර විතානගේ මහතා ඇතුළු පවුලේ මියගිය සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යතවස්ස කාලේ ඒසානි සංසය ධම්මේ සුචින්නේ දදුග්ගතින් ගච්ඡති ධම්මචාරීති. මෙම ධර්මානුශාසනාව නරඹනු ලබන මූලදායකත්වයේ දරු අනුග්‍රහක බවතුන් මූලිකව සිටින්නා වූ ධම් ලැබි පින්තුනි. අප ඔබට මතක් කර තිබෙනවා තථාගත භාෂිතයේ ධර්මය දිග සූත්‍ර දේශනාවක් තුලක් තියෙන්න පුළුවන්. ගාථා පද දෙකකත් හතරකත් තියෙන්න පුළුවන්. පද දෙකක පවා තියෙන්න පුළුවන්. ඔබ ශ්‍රවණයකට තථාගත බුදු පියාණන් වහන්සේ මේ සමාජයට හෙළි කරවා දාලා වූ පැවැත්මේ මාවතයි නැවැත්මේ මාවතයි දෙක තේරුම් ගන්න. පැවැත්මේ ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුනම භවගාමී. එක ටිකක් වෙනස් වුණාට ලෞකික සැප වෙනස් වුණාට භවගාමී. බුදුන් වහන්සේ 15 වෙනිට මේ දේවල් හොයාන හිටියා. උන්වහන්සේට ඒක ධර්ම පරියාවක් වශයෙන් පෙන්වන්න ඕන වුණා. මෙන්න නුඹලා පැවැත්මේ හිරකරුවන්. මා අනු යන්නේ නම් මා කියන දේ පිළිගන්නේ නම් ඔබට මීට වඩා උත්තරීතර සැනසීමක් මා ලබා දෙනවා. නිමක් නැති පැවැත්ම වෙනුවට නැවැත්මක්. හිස් ශූන්‍ය දෙයක් නෙවෙයි. නමුත් උත්තරීතර සැනසීමක්. ඒ සඳහා මෙන්න මේ මාවත ගන්න. බුදුන් වහන්සේ හෙළි කළේ එයමයි. එහෙනම් මේක මම මේ දිනවල සඳහන් කරන පරිදි බුදුන් වහන්සේට හෝ ඒබඳු කරුණු පැහැදිලි කරන ආර්ය පුත්‍රයෙකුට සවන් දීම තුළ මේ දැක්ම ගැඹුරු කර ගන්න ඕන. ඒකට කියනවා සුතමේ ප්‍රඥා කියලා. කල්පනා කරලා හරි වැරද්ද ගලප ගන්න ඕන. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාය කියලා. අනුගමනය කරලා උණු වැරදින් අත මිදෙන්න ඕන. ඒකට කියනවා භාවනාමය ප්‍රඥා කියලා. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම සමාජයේ වඩාත් අවධානයට යොමු කරන්න පුළුවන් සිද්ධියක් විස්තර කරන්න තමයි මෙම ගාථාව ගත්තේ. මේ ගාථා පදවලත් තිබෙනවා යම් වැදගත් යහපත් අරුතක්. මේ උපමාව අපි ගලපලා බලමු කොහොමද මේක අර්ථවත් වෙන්නේ කියලා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. යම්කිසි ධර්මචාරී පුද්ගලයෙක් ඉන්නවාද? දැනට වචන විතරයි අපි ගන්නෙ. ඒ කියන වචනෙට ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි කියන වචනයක් වළංගු නැහැ. ඕන කෙනෙක් ධම්මචාරී. ඒ ධර්මචාරී පුද්ගලයාට ධර්මයේ රැකවරණය ලැබෙනවලු. කොයි වගේද කියලා පෙන්වලා තියෙනවා. චත්තං මහත්තං යතවස්ස කාලේ. මෙන්න මේ තමයි රහස තියෙන්නේ. ඔය චත්ත කියන්නේ සාමාන්‍යයෙන් කුඩේට. ඔය චත්ත පාණී කියන්නේ අතේ කුඩයක් තිබුණ නිසානේ. අපි චෛත්‍යවල ඉස්සර කුඩයක් වගේ එකක් සකස් කරලා තිබුණ නිසානේ ඡත්‍රය කියලා පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි කියමුකෝ යම් වැස්ස කාලයක කෙනෙක් පයින් යනවා. එතකොට ඒ වැස්සේ තියෙන අඩු වැඩි වලට තෙවෙන්න සිද්ධ වෙනවා.
හොඳයි මහත් වූ කුඩයක් සකස් කරගත්තොත්. චත්තං මහත්තං මහත් වූ චත්‍රයක් නම් කුඩයක් යම් වැහි කාලයකදී ඔහු වැස්සෙන් නොතෙමා ආරක්ෂා කරනවා. අන්න මිනිසාට බුද්ධ ධර්මයෙන් සැරසෙන ආවරණය රැකවරණය උන්වහන්සේ කල්පලා තියෙන හැටි. මිනිසා කුඩයක් නැතුව ගියොත් වැස්සට තෙමෙනවා. මිනිසාට කුඩයක් ගත්තොත් වැස්ස තිබුණාවයි තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවනි. ඒසානිසංසෝ ධම්මේ සුචින්නේ. අන්නේ ධර්මයේ මනාව හැසිරීමේ හුරු පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආනිසංසයක් වශයෙන් න දුග්ගතින් ගච්ඡති. ධම්මචාරී පුද්ගලයා අපායට යන නෑ කියලා තියෙනවා. දැන් මේ කුඩේ කුමක්ද? නොතෙමෙන්නා කවුද? වැස්ස කුමක්ද කියලා හොයාගන්න නැති. උපමා විතරයි මේ. මතක තබා ගන්න. මට මෙහෙමත් කල්පනා වෙනවා. ඔය චතුහ පාය හිච විප්පමුත්තෝ චචාවිඨානි අබබ්බෝකාතුන් කියන එකේ පෙන්නනවා මේ සතර පායට යන්නේ නැති කෙනෙක්. සහවස්ස දස්සන සම්පදාය චතදස්ස ධම්මා ජහිතා භවන්ති. දර්ශනයෙන් යුක්ත වීමත් සමග සසර බැඳ තමන බැමිතුනක් කඩලා දාපු පුද්ගලයාට සතර පායෙන් මිදුණයි කියලා තියෙනවා. මේකෙත් පෙන්නනවා නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ඒ ධර්මචාරී පුද්ගලයා කියන්නේ අපාය නොවන පුද්ගලයායි කියන. දැන් පව් කරලා අපාය යනවා පින් කරපු පුද්ගලයා ඒ පිනෙන් නම් අපාය නොයන්න පුළුවන්. නමුත් ඔහු පෘථග්ජන භාවයෙන් මිදුනේ නැත්නම් පින් ඉවරනකොට ආපහු අපාය යන්නත් පුළුවනි. නමුත් කවදාවත් අපාගතටපත් නොවන පුද්ගලයාට බුදුන් වහන්සේ වදාරනවා මාර්ගඵලලාභීත්වය ආර්ය පුද්ගලයයි කියලා. එහෙනම් අපිට මේ ධම්මචාරී කියන පදයට සරල අරුත් අරගෙන ගැඹුරු අර්ථයක් දක්වා යන්න පුළුවන්. අපි බලමු පුද්ගලයෙක් ඉන්නවා මහමග යනවා. සතර අතින් කළු කරගෙන ඇවිදින් වැස්සක් ඇද හැලෙනවා. ඇයි තෙමෙන්නේ? ආවරණයක් නැත නිසා. ජීවිතයේ මේ වැස්සට තිබීමට උපමා කරලා තියෙන කුමක්ද කියලා හොයාගන්න. එවිට චත්තං මහත්තං මහත් වූ කුඩයක් ඒකට ඉහලා ගන්න පුළුවනි. වැස්ස නවත්තන්න ඕනෙත් නැහැ, ගමන නොයන්න ඕනෙත් නැහැ. කුඩයක් උදව් වෙනවා. මේ හරිය ලස්සන උපමාව ගන්න තමයි මේ ගාථාව මම ගත්තේ. මොනවද මේ ලෝකෙ තිබෙන්නේ? මම දකිනවා මේ ලෝකේ පටන් ගත්තෙන් පටන්ම කවදාව හැමදාමත් ලෝක ධර්මතා කියලා දෙයක් තියෙනවා. මේවට කියනවා ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා යසායස කියලා. ඔබ කැමති වුණත් නැතත් ඔබ පිළිගත්තත් නැතත් හැමදාමත් මේ දේවල් මේ සමාජයේ සිදු වෙනවා. කාටවත් වළක්වන්න බෑ. අටලෝ දහම. මේ අටලෝ දහම සම්බන්ධයෙන් මිනිසාගේ ප්‍රතිචාරය ඔවුනොවුන්ට ආවේනිකයි. ඔවුන් මේක ළමා කාලේදී තරම් බරපතල ප්‍රශ්නයක් කොට සලකන්නේ නැහැ. අනතුරු ඔවුන් මේවට අගයක් එකතු කරනවා. ඔවුන් ඒවත් එක්කලා ඇලෙනවා සහ ගැටෙනවා. ලාභය තියෙනවා නම් නැවතත් හොඳයි කියලා ඇලෙනවා. අලාභය ප්‍රතික්ෂේප කරනවා. නින්දාව නැතුවට කමක් නැහැ කියලා කියනවා. ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. යසසහෙවත් කීර්තිය බලාපොරොත්තු වෙනවා. අපකීර්තිය අපට එපයි කියලා කියනවා. සැප ලෞකික වශයෙන් ගත් කල සුවසේ ජීවත් වීමට කැමති කරනවා. දුකටපත් වෙනවට කැමති නැහැ. ඒ නිසා බෝධි පූජා තියලා හරි මන්ත්‍ර ගුරුකම් කරලා හරි තව මොනවා හරි කරලා අපලෙන් මිදින්න කල්පනා කරනවා. මේක තුළ පෙන්වන්නේ කොමක්ද? හතරකට තියෙන අකමැත්ත සහ හතරකට තියෙන කැමැත්ත. නමුත් දුක සැප දෙක නිති පෙරළේ
රියසක් ලෙස ලෝකුහරේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස කම්පති. බුදුන් වහන්සේ වදාළ එක නෙමෙයි මම කියන්නේ. මේ පෘථග්ජන පුද්ගලයාට මේ ලෝදහම තර්ජනය කරනවා පුට්ටස්ස කියන්නේ. එතකොට ඔහු ඒකෙන් අඬනවා දොඩනවා වැළපෙනවා. දැන් මම මෙතෙන්ටයි මේක ගලපන්න හදන්නේ. ඔබයි පුද්ගලයා. ඔබට මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපම ගිහිකමේ හිටියත් පැවිද්දේ හිටියත් ධනවත් වුණත් දුප්පත් වුණත් මේ ලෝකයා විසින් ඉල්ල කරන්නා මේ අටලෝ දහම විසින් ඔබ හරියට කරදරයට පාත්‍ර කරනවා. මෙන්න වර්ෂාව. දැන් බුදුරජාණන් වහන්සේ වැස්සට තෙමෙන නිසා ගයක් යටට යන්න කියලා නෑනේ. වැස්ස තියෙයි. හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලන්න පුළුවෙනි. එතකොට වදින්නේ වතුර බින්දු කුඩේ මිසක් ඔබ තෙමෙන්නේ නැහැ. මේ අටලෝ දහම නැමැති වර්ෂාවෙන් ගැලවී ජීවත් වීම සඳහා ජීවිතය තුළට ගත යුතු මහත් වූ ඡත්‍රය කුමක්ද? චත්තං මහන්තං. ඒක ගත්තේ නැත්නම් වැස්සට තෙවෙනවමයි. එහෙනම් පෘථග්ජන කියන පුද්ගලයා මේ ලෝක ජීවත් වෙනකොට මේ ලාභෝ අලාභෝ ආයසෝ වසෝච නින්දා ප්‍රසංචා සුඛංච දුක්ඛං කියනවා මේ අටලෝ දහමට ඇලෙනවා ගැටෙනවා සැලෙනවා අඬනවා දොඩනවා වැළපෙනවා කොහෙන් මේ දුක ආවාදෝ දරා ගන්න බැරියෝ කියලා අඬනවා දොඩනවා වැළපෙනවා. ඇයි ඒක ඔබ පිළිබඳ විමර්ශනයකින් හොයලා බලන්න. එහෙම වෙන්නේ ඇයි? ඔබ මේවත් සමග බන්ධනයක් ඇති කර ගන්නවා. ඔබ මේ යම් කොටසක් බාර ගන්නවා. යම් කොටසක් ප්‍රතිවිරුද්ධ වෙනවා. මේකට උගන්වනු ලබන්නේ අනුරුජ්ජති පටිවිරුජ්ජති. පාලියෙන් උගන්වන්නේ. අනුරුජ්ජති ඇලෙනවා. පටිවිරුජ්ජති ගැටෙනවා. එහෙනම් තේරුම් ගන්න එදා සිට අද දක්වා අද සිට ඉදිරියටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර වර්තමානයේ නැමැති මොහොත හැමදාමත් ලෝකේ අටලෝ දහම සිදු වෙනවා. ගංගා ගැලුවේ නැති කාලයක් තියෙනවද? නියං හැල්ලුවේ නැති කාලයක් තිබෙනවද? යුද්ධ නැතිබුණ කාලයක් තිබෙනවද? මරණයටපත් වී ශෝකයටපත් නොවන කාලයක් තිබෙනවද? ඒ අපිට අදාළ බාහිර ලෝකේ සිදුවීම් කවදාවත් පාලනය කරන්න නවත්තන්න බෑ. මේවා දුකයි ඒ හින්දා උපදින්න නැත්නම් මේකක්වත් දුක් නෑ කියලා මරණයෙන් එහා පැත්ත නිවනක් ගැන හිතන්න එහෙම එපා. එහෙමයි අපේ අය හිතන් ඉන්නේ. වැස්ස තියේවි නමුත් ඔබට පුළුවන් නම් කුඩයක් ඉහලා ගන්න වැස්ස ඔබට බාධාවක් වෙන්නේ නැහැ. ඒ පරිවර්තනය මොකද්ද? මගේ කතාවක් තියෙනවා. මෙය බෞද්ධ ග්‍රන්ථ කියවන විට මට කවදාවත් හමු වෙලා නැහැ. නමුත් බුදුන් වහන්සේට ගරු කරන චින්තකෙක් මේ උපමාව දක්වලා තිබෙනවා ಭಾರತයේ වාසය කළා වූ. දිනක් උන්වහන්සේ පාගමනින් ගමනක් වඩමින් ඉන්නවා. උන්වහන්සේගේ මේ සදහම් ප්‍රචාරය නිසා පැහැදුනා වූ පුද්ගලයන් සසුනට උදව් උපකාර කරන අතර අර මිත්‍යා දෘෂ්ටිය දේශනා කරන බමුණන්ට ලාභ කීර්ති ප්‍රශංසා අඩු වෙනවා. මේ පිළිබඳ වුන් ඉන්නේ අමනාපේ. මේ නිසා උන්වහන්සේ වට කරගෙන උන්වහන්සේ දෝෂ දර්ශනයට ලක් කරනවා. ඔන්න නින්දාව. ඔබට එහෙම කරනකොට මොකද වෙන්නේ? අවලාමට බැන්නා, අවලාමට ගැහුවා, මට පාඩු කළා. ඔකට නිකන් ඉන්න හොඳ නැහැ, ප්‍රතික්‍රියා දක්වන්න ඕන. හරි අසාධාරණයි. ඔබට හරියට එතන කලබල වෙන්න කාරණයක් තියෙනවා. ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඔබ ඒක බාර ගන්නවා. බුදුන් වහන්සේ මේ චෝදනාව අවසන් වෙනතුරු නිහඬව ඉඳලා කරන ප්‍රකාශයේ තියෙනවා ඒකේ. මම මේ ළඟ තියෙන ගමකට තමයි වැඩම කරන්නේ. ඒ ඉඳලා හෙට ආපහු එනවා. තවත් මට චෝදනා කරන්න වන්න තියෙනවා නම් හෙටත් ලෑස්ති වෙලා ඉන්න කිව්වයි කියනවා. එහෙම කියලා කිව්වයි කියනවා. බෝධිද්‍රහ මූලයේ අවබෝධයටපත් වෙන්න පෙර ඔබට මේ චෝදනා මට එල්ල කළා නම් මම මොනවා හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ බාර ගන්න එතකොට ඉඳලා තිබෙනවා. දැන් නම් ඔබට ඕවා කරලා අවසන්න පුද්ගලයෙක් මගේ ළඟ නැහැ කිව්වයි කියනවා. දැන් මොකක්ද ඒකේ තේරුම? අන්න උන්වහන්සේට අරලෝ දහම නැමැති මේ වැස්සට නොතෙමින් අවශ්‍ය ඡත්‍රය උන්වහන්සේ ඉහළන ඉඳලා තියෙනවා. එතකොට එහෙනම් මේකේ රහස මොකද්ද හොයන්න?
මේ ලෝකේ පවතින බැනීමමද අපිට දුක් ගෙනත් දෙන්නේ, අපි කරදරයටපත් වෙන්නේ? එහෙම නැත්නම් මේ බැනීමයි බාර ගැනීමයි අතර පරතරයක් තියනවාද? මේ ලෝකේ පවතින අලාභයමද අපට දුක් ගෙනත් දෙන්නේ? අලාභයේ බාර ගැනීම සහ නොගැනීම අතර පරතරයක් තියනවාද? මේ ලාභයමද අපට සැප ගෙනත් දීලා නැති වෙනකොට දුක් ගෙනත් දෙන්නේ? අන්න ඒ විදිහට මේ ගැන විමර්ශනයක් කරන්න ඕන. එහෙනම් අපට කාටද මේ අටලොස්නම් බලපාන්නේ? හැමදාම වර්තමානයේ උපදින මිනිස්සුන්ට, ඉන්න අයට. වසර 2500කට පෙරත්, වසර 500කට පෙරත්, අදත් තවත් වසර 500කට 5000කට පසු මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට වර්තමානයේ තම අර්බුද තියෙන්නේ. ඉගෙනීම තුළ, රැකියාව තුළ, ධනේපීම තුළ, දේශපාලනයේ වශයෙන් බලවත් වීම තුළ මිනිස්සුන්ට සුව පහසුව සලසන්න උත්සාහ කරන්නේ වර්තමානයේමයි. බුදු සමයෙන් මේ පිළිතුරක් විසඳුමක් ලබා දෙන්න හදන්නේ වර්තමානයේ ජීවත් වෙන මිනිස්සුන්ට. එහෙනම් ඒක ධම්මේ සුචින්නේ වෙන්න වෙනවා. ඒ ධර්මය හුරු පුරුදු කරන්න, හැසිරෙන්න, පළබුදු කරන්න, වඩන්න වෙනවා. මොකක්ද ඒක කියලා හොයන්න වෙනවා. දැන් මේ කතා කරපු ආකාරයට අපි සමාජයේ දෙස බලන්න. අද නම් තරමක් අඩුයි. නමුත් මේ සිදුවෙන සිදීම් හදි ලෝකේ තවන්ට සිදුවෙන ව්‍යසනවලදී අඬන දොඩන වැළපෙන, හිසේ අත ගහ ගන්න, මරණයටපත් වෙන අය ආගම් ભેදයකින් තොර ලෝකේ හැමතැනම නැද්ද? පුංචි දෙයක් අල්ලගෙන ඔක ලොකු ප්‍රශ්නයක් කරගෙන වාද විවාද කරගන්නා වූ අය, ඔවුනොවුන් කලහ කරගන්නා වූ අය, ඔවුනොවුන් ඝාතනය කරගන්නා වූ ස්වභාවයේ ලෝකේ නැද්ද? මොකද වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන්නේ මුර්ග සංවර්ෂාවට තෙමිලා. අපි බලන් ඉන්නවා අලුතෙන් මුර්ග සං කියලා වැස්සක් වහිනකල්. ආදරේ, කරුණාව, මෛත්‍රිය කියනා වූ මිනිස් ගුණ ධර්ම අයින් වුණාම යත සભ્યන්තරය තුල අන් අයට විරුද්ධව ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය බලවත් වෙලා ඔවුන් කපා ගන්නවා, කොටා ගන්නවා. එහෙනම් මුර්ග සංවර්ෂාව වහිමින් තිබෙනවා. නොතෙමෙන්න අවශ්‍ය දේවල් රැස්ටි කරගන්න. එහෙම නැත්නම් තෙමුණොත් කපාන කොටාන මැරෙන්න තමයි වෙන්නේ. අමුතුවෙන් වහිනකල් බලන් ඉන්න එපා. වර්ෂාව කියන වචනෙන් වැහිපොද වැටෙනකල්. දැන් මෙතන මේ වැස්ස උපමා කරලා තියෙන මොකේද බලන්න. මිනිසාට මුණ දෙන්න සිදුවෙනා වූ ධර්මතාවලට. මිනිසා ඒවා බාර අරගෙන අරනවදනවා වැළපෙනවා. අර එපා හතර එන එකම කරදරයක්, ඕන හතර නැති වෙන එකම කරදරයක්. දැන් චිත්තං යස්ස කම්පති සහ චිත්තං යස්ස නකම්පති අතර වෙනස කුමක්ද? චිත්තං යස්ස කම්පති ධර්මයේ දන්නේ. චිත්තං යස්ස නකම්පති ධම්මචාරී. අන්න එක අපි හොයාගන්න වෙනවා. මේ ලෝකේ මේ දේවල් මෙහෙම සිදුවෙද්දීම ඒවයෙන් තර්ජනයක්, ගර්ජනයක් නැතුව, අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැතුව සැනසෙල්ලේ ඉන්නට වහිනකොට කුඩේ ඉහලා ගන්නවා වගේ මිනිසාට ධර්මයේ සරණක් තිබෙනවා. ඔබ හොඳට හිතා ගන්න, කටේ කිරිසුඳ ගියේ නැති කුඩා කාලේ ඔබ ධම්මන්තරණං ගච්ඡාමි කීවේ ඕක තේරුම් අරන් නෙවෙයි. තේරෙන පුද්ගලයාට මේ පවතිනා වූ අභියෝගයන් ජය ගැනීම සඳහා තථාගතයන් වහන්සේ කුඩයක් ලබා දෙනවා. කහ කුඩයක්, කළු කුඩයක් නෙවෙයි, ආවරණයක්. ඒකෙන් පෙන් ආවරණයක් නෙමෙයි, වැස්සෙන් ආවරණය. හොඳයි, ඔබේ ජීවන ගමන ඔබ ලදරුවෙක්, තරුණයෙක්, මැදිවෙ කෙනෙක් වශයෙන් දැන් ඇවිදින් ඇතිනේ. කාගේද දුක ප්‍රාර්ථනා කිරීමක් තියෙන්නේ? හැමෝම යාන වාහන, භවභෝග සම්පත්, මිල මුදල්, දරු සම්පත් ආදී මේ සියල්ල යහපත්ව ලැබෙන්නට, සතුටින් ඉන්න ලැබේවා යන්නයි ප්‍රාර්ථනය. නමුත් එහෙම හැමෝම ඉන්නවද? එහෙමත් නැත්නම් මේ හම්මුණ දෙන්න සිදුවෙන්නා වූ ඔබේ පෞද්ගලික ගැටලුවකදී, මරණයකදී, පාඩුවකදී, ගම් වතුරකදී, චෝදනාවකදී, හේතු රහිත හෝ සහිත ඔබට නීතියේ පිළිසරීම පැතීමට එහා පැත්තට ආවේගශීලී නොවී ඉන්න, කලබල නොවී ඉන්න පුළුවන්කමක් තිබෙනවද? මේ සංසුන්න ඉන්න පුද්ගලයා මොහතකින් මේ දේවල් අසා කලබල වී, දොඩමළු වී, ද්වේෂ සහගත වී, හෘදේ රෝග හදාගෙන වැටී මිය යන තැන දක්වා උත්සන්න වෙනවා මේ හැඟීම.
කොහෙද විලද මේවා එන්නේ? තේරුම් ගන්න වෙනවා. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ අපට දුක් ගෙනත් දෙනවා නෙවෙයි. මේ ලෝකයේ දේවල් අපට රුචි අරුචි පරිදි වෙනස් කරගන්න අල්ලගන්න ඇලෙන්න ගැටෙන්න යාම තුළ අපි මේ ලෝකේ අර පෙරළෙන ලෝකේ පෙරළෙන්නෙක් බවට පත් වෙනවා. මේ පෙරළෙන ලෝකේ පෙරළෙන්නේ නැතුව ඉන්න බුදුන් වහන්සේ අපට ක්‍රමයක් පැහැදිලි කරනවා. දැන් මෙහෙම කල්පනා කරලා බලන්න. පංචශීලයේ රකින්න අය ඉන්නවා. දස සීලයේ රකින්න අය ඉන්නවා. උපසපන් සීලයේ රකින්න අය ඉන්නවා. ගිහි ඉන්නවා, පැවිදි ඉන්නවා. මේ හැමදෙනාම යම් මට්ටමක ශික්ෂාපද ආවරණයක ඉන්නවා. නමුත් ඕන කෙනෙකුට මේ ධර්මතාවයන්ට මුහුණ දෙනකොට සංසුන් සිතකින් මුහුණ දෙන්න පුළුවන්කමක් තිබෙනවද? එහෙම නැත්නම් මේවට ප්‍රතිචාර දක්වනවද? කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ නීතියෙන් හෝ අනුන් පද කීමෙන් හෝ පලි ගැනීමෙන් හෝ රහසිගත ක්‍රියාමාර්ගයක් මගින් හෝ ඔබ ප්‍රතික්‍රියාවකට යනවානේ. එයයි බාර ගන්න නිසා. මෙතන රහසක් තියෙනවා. මේ රහස තමයි හොයාගන්න වෙන්නේ. මන්දයත් සිදුවීම සහ බාර ගැනීම අතර පරතරයක් ඇති බැවින් දුකින් මිදෙන්න පුළුවන්කමක් තිබෙනවා. එක උදාහරණයකින් කිව්වහම හැම දෙයක්ම තේරුම් ගන්න. ඔක්කොම කියන්න අපිට මේ දිගු කාලයක් ගන්න බෑ. ඔබ හිතන්න මෙහෙම. මම වගේ මතක් වෙන උදාහරණ ගන්න ඕන මොහොතක. අපි සිතමු මෙහෙම. අපි කීප දෙනෙක් පාරේ යමින් ඉන්නවා. මේ ඉන්න එක පුද්ගලයෙක් කෙරෙහි අමනාපයක් ඇති පාඩුවක් ඇති වෙච්ච පුද්ගලයෙක් ඇවිදින් හොඳටම දෝෂ දර්ශනයට ලක් කරනවා. ඔවුන් දෙදෙනා ඒ භාෂාව දන්නවා. ජපන් හෝ හින්දි හෝ එහෙම නැත්නම් භාෂාව. ඔහුට සද්ද ඇහෙනවා, අපට සද්ද ඇහෙනවා. නමුත් ඔහු මේ සිද්ධියෙන් කලබලයට කලකිරීමට තරහටපත් වෙනවා. අපි hina වෙ ඉන්නවා. දැන් මේ මුකෙන් පිට වුණා වූ ශබ්දේ බැනීම එකක් නේද? ඒ හතර දෙනාටම තරහ වෙන්නේ නැත්තේ. බැනීම වෙනයි, බාර ගැනීම වෙනයි. එහෙනම් බැනීම නවත්තන්න අපට බෑ. බාර ගන්න නැතුව ඉන්න පුළුවන් තරට හිත හදන්න පුළුවන් නේද? ඊතරනම් ඒක සුදු වෙන්නේ නැත්තේ භාෂාව පරිවර්තනය වුණේ නැහැ. මේ බාර ගන්නා කවුද? බාර ගැනීම කුමක්ද? මෙන්න මෙතනදී අපට තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේක පුද්ගලයෙක් වශයෙන් විවරණය කරලා තේරුම් ගන්න බෑ. මව්කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් එක්කෙනෙක් ඉන්නවා කියලා තේරුම් ගන්න බෑ. මේ එක්කෙනා තුල ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණෙන් අරමුණට ඉපදීමක් මැරීමක් තිබෙනවා කියලා තේරුම් ගන්න ඕන. අරමුණෙන් අරමුණට ඉපදීම මැරීම. මොකද්ද අපි මතක් කළේ? කල්පනා කරලා බලන්න. මා කියන්න කැමතියි මෙහෙම. ඇස රූපයට විවෘතයි. කන ශබ්දයට විවෘතයි. නාසය ගන්ධයට විවෘතයි. දිව රසයට විවෘතයි. අපි නිසා දොරවල් හයෙන් අරමුණු ගන්නවා. මේ අරමුණු ගැනීමේදී අපි රුචි අරුචි පරිදි මේවා සමග ඇලෙනවා, ගැටෙනවා. ඒක තමයි අපි සමාජයේ කරන කටයුත්ත. එතකොට මේ අරමුණ තුළ දුන්නා වූ මේ ඇලීමට ගැටීමට කියන නම මොකද්ද? සංකාරය. චේතනාව. පව්හෝපින් කැමති හෝ අකමැති. එසා අරමුණක් තුළ ක්‍රියාවලියක් අපි ළඟ සිද්ධ වෙනවා. මේ අරමුණක් තුළ සිදුවෙන ක්‍රියාවලිය තථාගත බුදු පියාණන් වහන්සේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ සිදුවෙනා වූ ආකාර පිළිබඳ 6ක් විග්‍රහ කරනවා. වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක්, මිනිසාගේ දොරවල් 6 පහළ වෙනවායි කියලා. අන්න අපි පුද්ගලයක් වශයෙන් හිටියට මේ අරමුණ තුළ පහළ වෙන්නා වූ අරමුණ විඳීමට යාම තුළ, රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ විඳින්නට යාම තුළ අපි තුළ පහළ වෙන්නා වූ මේ පංචස්කන්ධ නම් වූ ඇහැට නොපෙනෙන්නා වූ සිදුවීම් දාමයේ තේරුම් ගන්න ඕන. එතකොට ධර්මයේ උගන්වනු ලබනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොර හැමදෙනාම මේ කරන්නේ ස්කන්ධ පරිහරණය. ඒක උපතින් අපට ලැබිලා තියෙන දෙයක්. අනතුරුව උන්ට සිදුවෙන දේ තමයි අර තමන් රුචි අරුචි පරිදි මේවත් එක්කලා ඇලෙන,
ගැටෙන. බාරගන්න ප්‍රතික්ෂේප කරන. අනුරුජ්ජති පටිවිරුජ්ජති. සිදුවීමට අදාළ කැමති අකමැති තත්ත්වයක් තමන් සිත තුළ හදා ගනිමින් මොකද වෙන්නේ? එය සමග ඇලීමට ගැටීමට කියනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ කුමක්ද? දැන් ඒ ලාභය. ලාභය මගේ, ලාභය මම මගේ, ලාභය මගේ ආත්මය. අලාභය, අලාභය මගේ, අලාභය මම මගේ, මගේ ආත්මය. අලාභයේදී ඇල්ම, අලාභයේදී එන්න එපා. අලාභයම දුකයි, ලාභයම නැති වෙන එක දුකයි. අන්න එමයි මේ දුක් ගෙනත් දුන්නේ ලාභය අලාභය නෙමෙයි ඇලීම ගැටීම. දැන් ඔබ කල්පනා කරනවද බෞද්ධ ඇඳුමක් ඇඳගෙන බෞද්ධ ආගමේ ඉපදිලා ඔය යහපත් කටයුතු ටිකක් කරලා පෘථග්ජන පුද්ගලයා වශයෙන් ඒ ආනිසංසයේ බලයෙන් මට අරලෝදහමක් නොවේවා කියලා? එහෙම තමයි හිතන් ඉන්නේ. කරදරයක් නැතුව ඉන්න ලැබෙන්න ඕනේ. කරදර ජීවිතේට. එහෙම තමයි කල්පනා. නෑ බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ උන්වහන්සේටත් කණෙක්ක කොරෙක්ක පිලෙක්ක සත්වය ආපායට යවන කෙමනක්ක ස්ත්‍රී දූෂකයෙක් කියන මේ චෝදනා ආවනේ. එහෙනම් ඒක නවත්තන්න බෑ අපට. ඔබ චෝදනාවට පාත්‍ර වෙන්න පුළුවන් නිවැරදි කරුවෙක් වශයෙන් ඉඳීදී. ඔබ චෝදනාවට පාත්‍ර වෙන්න පුළුවන් වැරදි කරුවෙක් වෙලා සිටියේදී. එහෙනම් ලෝකයේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරන්නේ නින්දන්ති තුන්නිමාසීනං නින්දන්ති බහුබානිනං මිතබානිම්පි නින්දන්ති කියලා. නිස්සබ්දව හිටියොත් ඒකට බනිනෝ. වැඩියෙන් කතා කළොත් ඒකටත් බනිනෝ. මද ප්‍රමාණය කතා කළොත් ඒකටත් බනිනෝ. එහෙනම් ඉන්න විදිහක් නැහැ. මට මතක් වෙනවා මගේ ළමා කාලේ ඉගෙන ගත්ත කතාවක්. ඒ දෙන්නටත් ඔය වැඩේ වුණා. තාත්තයි පුතයි දෙන්නෙක් නගරයට යන්න යනවා. යන්නේ කොටලුවගේ පිටේ නැගලා පුතා. මිනිස්සු කතා කරන්න ගත්තා රහින්සක කොළුවා මේ තාත්තාව බිම පිමින් යනවා පුතා අස්සය පිටේ නැගලා යනවා තාත්තට තැනක් දෙන්නේ නැහැ. වැරදි. බැලුවා. මේ බැනුම් අහන්න ඕනේ නැහැනේ මිනිස්සුන්ගෙන්. ඒ නිසා තාත්තා ඇස්ස කොටලුව අපිට ගොඩ වෙලා පුතා දැන් පයින් යනවා. දැන් මිනිස්සු කියනවා අනේ මේ ලොක්කා මේක උඩ අඩි වෙලා යනවා අර ළමයා කකුල් දෙක රිදෙනවා වැරදි. දැන් කොටලුවගේ පිටේ තාත්තා ගියත් වැරදි පුතා ගියත් වැරදි. දැන් මේ දෙන්නම කල්පනා කරලා මොකද කරන්නේ? කොටලුවගේ කකුල් දෙක එකට අල්ලලා ගැට ගහලා ලීයක් දාලා කකුලුව කරගහගෙන යන්න ගියයි කියනවා. මොකද මේ කියන්නේ? ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. බුදු සමය තුළ ඒක තමයි උගන්වන්නේ. මේ සිදුවීම් සිදු වුණාවයි. මේවා තුළ ඔබට දුක් ගෙනත් දෙන්නේ සිදුවීම නෙමෙයි බාර ගැනීම. ඒකට කියනවා වැස්සට තෙමෙනවායි කියලා. ඒක තබා ගන්න. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ අරමුණු අපි බාර ගන්නවා. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ලාභේ මගේ, ලාභේ මම මගේ, ලාභේ මගේ ආත්මයකට මම කැමති. අලාභේ ඇලීමම මගේ, මම මගේ ආත්මයකට අකමැති. අනුරුජ්ජති පටිවිරුජ්ජති. දැන් ඉතින් ඔබට දුක් ගෙනත් දෙන්නේ ලෝකෙ සිදුවීමද? නැහැ. ඔබට දුක් ගෙනත් දෙන්නේ ඔබ විසින් හදාගත්ත මේ ඇලෙන ස්වභාවය. දැන් එහෙමනම් අපි සමාජයේ ජීවත් වෙනකොට අපි පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේදී ස්කන්ධ පහෙන් පහට ඉපදී මැරෙන බව දකින්නේ නැහැ. ස්කන්ධ පහෙන් පහට මේ උපදින ආරම්මණේ බාහිර ලෝකයේ තියෙන සිදුවීම් මුල් කරගෙන Tamanට අදාළ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ඇලීම් ගැටීම් ස්වභාවය, කෙලෙස් ස්වභාවය හිතට මතුවී ඔබට දුක් ගෙනත් දෙන බව, සැලෙන බව ඔබට වැටහෙන්නේ නැහැ. මතක් කරගන්න ධර්මදේශනා කීපයක් තුළ ඉදිරිපත් කළා වූ කීර රුක්ඛෝපම සූත්‍රය. තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාහරනවා. ගසක් කිරි තියෙන ගසක් අවුරුදු 15ක් 20ක් තරුණ රුක්ෂයක් බවට පත් වෙනවා. කවුරුත් දන්නේ නැහැ කිරි තියෙන බව.
කිටේරියක් අනම් 5 පොලකට කෙටුවොත් 5න්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා. ඔබට මේක ගලප ගන්න තේරෙනවද? කෙටේරි පහර වගේ තමයි ලාභය, අලාභය, සැප දුක, නිന്ദා ප්‍රශංසා බාහිරින් හමු වෙන කාරණා දරවල් පහට. ඊට අදාළ Taman එකතු කරගත්තා වූ ප්‍රතිචාරයේ චිත්තාභ්‍යන්තරයේ තිබිලා ඇවිදින් ඔබට දුක් ගෙනත් දෙනවා කියලා තේරෙනවද? ඉතින් ඔබ කනක් ඇහිලා ඉන්න නැහැ, කරදරයක් නැතුව ඉන්න නැහැ. හරිම කරදර මේ සමාජයට දොස් පවරනවා. ඒ තමයි පෘථග්ජන පුද්ගලයා Taman නිවැරදි කරු වෙලා සමාජයට දොස් පවරනවා. තථාගතයන් වහන්සේ වදාරනවා මේ සිත හදාගන්න පුළුවන් නම් ලෝකෙ හැමම තියෙයි. මේක අත්හදා බලන්න ඕන කරුණක්. මා දන්නවා දැනටත් මේ සමාජයේ අපි ඔය කියන කරුණු අහලා සැමියා සහ බිරිඳ වශයෙන් දුරස්ත වෙමින් සිටි අය. දුරස්ත කියන්නේ කිලෝමීටර් දුරින් දුරස්ත නෙවෙයි. චිත්ත අභ්‍යන්තරයෙන් ඔවුන් විරසකයෙන් හිටපු අය. ඒවා අතහැරලා සාමයෙන් සමගින් සමාදානෙන් වාසය කරනවා. සහෝදරයා සහ සහෝදරීන් වශයෙන් ඔවුන්ට නුරුස්නා ස්වභාවයෙන් හිටපු අය. ඒක අතහැරලා සෝසේ ජීවත් වෙනවා. නැත්නම් මේ පාරේ යමින් ඉන්නවා. ඒ නිසා ඔබ ජීවත් වෙන පරිසරයේ ඔබට මුහුණ දෙන්න තිබෙන්නා වූ අභියෝග ටික කරදරයක් වශයෙන් සලකලා ස්ථාන මාරු කළාට, ඇඳුම් මාරු කළාට මේක විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ හිසේ රදේට අපි කොට්ටේ තමයි මාරු කරන්නේ. පෘථග්ජන පුද්ගලයා දන්නේ හිසේ රදේට කොට්ටේ මාරු කරන්න. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ කොට්ටේ තමයි ලෙඩේ තියෙන්නේ කියලා. කොට්ටේ මාරු කරපුවාම අර හිසේ රදේ කොට්ටේ රත් වෙනකල් පොඩි වෙලාවක් තියෙනවනේ සැනසෙල්ලක්. ඒ හින්දා මේක කොට්ටේ සැනසීම කියලා හිතන් ඉන්නවා. නමුත් හිසේ රදේ හිසේනේ තියෙන්නේ. ඒ වගේ මේ චිත්තසංතානගත දුක කියන එක තිබෙන්නේ Tamanගේ හිතේ හදාගත්ත එක. Taman යම් තැනක අප්‍රසන්න අප්‍රසාද කැළවෙන ස්වභාවයක් හදාගත්තොත් ගමෙන් නගරයට ගියත්, නගරයෙන් ගමට ගියත්, විදේශ රටකට ගියත් ඒ බාහිර කාරණා ගැටෙන විට ආයෙත් ඔබ වෙන සංසොන් වෙනවා. ඒ බඳු පරිසරයක් නැති නීතිමය සැකසීමක් තියෙන තැන්වල තරමක් සැනසෙල්ල ඉන්න පුළුවන් වෙයි. නමුත් ඔබ හිත හදාගන්නේ නැහැ. ඒ නිසාම තේරුම් ගන්න මේ සිදුවීමේදී ඒවා බාර ගැනීම තුළින් අර ගහේ තියෙන කිරි එනවා වගේ ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙමින් ජීවත් වෙනවා ලෝකෙට දස් පවරමින්. එනම් මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝක දහම නෙමෙයි. ඒව නිසා හිතේ හටගන්නා මේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හැඟීම් තමයි දුක් ගෙනත් දෙන්නේ. ඔය දුක් නැති කරන්න බෑ බාහිර ක්‍රියාකාරකම් වලට. ඔය දුක් නැති කරන්නට ධර්මයේම තේරෙන්න වෙනවා. ඒ නිසායි බුදු සමයේ ආර්ය සත්‍ය දුක්ඛය කියලා කියන්නේ බඩගිනින එක, පිපාසය ඇති වෙන එක නෙමෙයි කියලා කියන්නේ. ඒක හැමෝටම තියෙන ආගම් ભેදකින් තොරව. මේ ක්ලේශ ධර්මයන්ගේ ක්ලේශ පරිදාහය කියලා කියනවා. ක්ලේශ ධර්මයන් හටගත්තම අඬන දොඩන වැළපෙන ඉන්නවා මැරෙනවා පේන්නේ නැති මේ නොසන්සුන් ස්වභාවය ඔබගේ මිනිසත් බවට නිගාවක් සහ ඔබ මිනිසා නොමිනිසෙක් කරන දෙයක්. ඒ නිසා මේ සතුරන් ටික සිතාභ්‍යන්තරේ ගොඩ ගහ ගන්න එපා. මේ හැම හැඟීමකටම බුදුන් වහන්සේ වදාරන්නේ ඔබට දුක් ගෙනත් දෙන සතුරෙක් කියලා. අන්තරා මලා ඇතුළත තියෙන මලකඩ, අන්තරා අමිත්තා ඇතුළත ඉන්නා වූ අමිත්‍රයෝ, අන්තරා සපත්තා විරුද්ධවාදීන්, අන්තරා වදකා වදකයෝ, අන්තරා පච්චත්තිකා පසමිතුරු යහපතක් සලසන්නේ. මොනවද? ලෝභ, දේශ, මෝහ මූලිකටගත් මේ ක්ලේශ හැඟීම්. ඒවා සැඟවී තිබී බාහිර කරුණු හමු වෙනකොට කැළඹී ඔබට දුක් ගෙනත් දෙනවා. ඔබ මේක තේරුම් ගන්න නැහැ කවදාවත්. ඔබ හිතනවා ලෝකේ මිනිස්සුયો නිඳා කරපු නිසා, පාඩු කරපු නිසා, ඒ කාරණා නිසායි අපි මේ දුකටපත් වෙන්නේ කියලා. මේක තමයි මේ මනෝවිද්‍යාත්මක විග්‍රහය බුදු සමයේ. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන්නේ නැහැ ලෝකේ වෙනස් කරන්න. ඒක තමයි බුදු සමයේ චින්තන විප්ලවය. සිත වෙනස් කර ගැනීම තුළ මේ සිදුවීම් එසේම සිදුවේවි. අපට ඒ නිසා දුක් ගෙනත් දෙන්නේ නැති වෙනවා. මේ සඳහා මොකක්ද අපි භාවිතා කරන්න ඕන? තේරුම් ගන්න ඕන කරුණක් පවතිනවා. ඒ තේරුම් ගන්න ඕන කරුණ තමයි මේ වැස්ස තිබෙනවා කුඩයක් ඉහළ ගත්තාම තෙමෙන්නේ නැහැ. මාත්‍යත්තං මහත්තං යතවස්ස කාලේ. කොහොමද අපි මේ චත්‍රය දරන්නේ? වැස්සට සහ ඔබට අතර කුඩයක් එන්න ඕන.
මේකේ කතාවේ පෙන්වන්නේ ඒකයි. එහෙනම් මම කියන්නම් වැස්සට තෙමෙන එක තමයි බාර ගැනීම. ඒකට පාලියෙන් සඳහන් කරනු ලබනවා ඒ මොහොතේ හැඟීම ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා මමත්වෙන් බාර අරගෙන ඒකට අදාළ ප්‍රතික්‍රියා දක්වන්න යාම තුළ අඬන දොඩන වැළපෙන සහ අනාගතයට හේතු ඉතුරු වෙන සිද්ධියකුත් තියෙනවා. දැන් මම කවුද? ලාභේදී ලාභේ ඇලීමයි මම. අලාභේදී අලාභේ සමග ගැටීමයි මම. නින්දාවේදී නින්දාව ප්‍රතික්ෂේප කිරීමයි මම. ප්‍රශංසාවේ ප්‍රසන්නාව බාර ගැනීමයි මම. අන්නේ විදිහට මේ දේවල් අල්ලා ගැනීමෙන් තැවුල සහ මමත්වය ඒතං මම. ඒසා කෙස්ලොම් නිද්දත්වල මම හොයන්න යන්න එපා. ඒවා ටික බෙදලා මම කියලා කෙනෙක් නෑ කියලා බොරු බණක් පාවිච්චි කරන්න එපා. ස්කන්ධ පංචකයට එන දේ අල්ලා ගැනීමෙන් මම හැදේ කියලා පෙන්වන්නේ. ලාභේ නිසා එක ස්කන්ධ පංචකයක් හැදෙනවා. අලාභේ නිසා තව එකක් හැදෙනවා. මේසේ අටෙන්මත් හැදෙනවා. බාරගත්තොත් මොකද වෙන්නේ? පංචස්කන්ධය තුළ මම ඉන්න පංච උපාදානස්කන්ධේ බවට පත් වෙලා සසරට ඇලී ඊළඟ සැරේට ගැටෙනකොට එන්න හේතුවක් චිත්තාභ්‍යන්තරය ඉතුරු වෙනවා. මේ නිසා හොඳට බලන්න මෙන්න මේ කාරණාව. ඔය කියන ආගම් ජාති කුලමල ප්‍රශ්න නිසා පුංචි දරුවන් ඇඬුවා දෙඩුවා වැළපුණා කලබල වුණාද? නැහැ. ඒ උන් නොදන්නා නිසා කියන බොළඳ වදන කියන්න එපා. ඔවුන් තුළ ඒවා පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීමක් බෙදා ගැනීමක් නොතිබුණ නිසා සිදු වෙනවා ගානක් නැහැ. අන්න ධර්මයේ නොදැන ළමා කාලේ සිට පැඳවියට මහලු වියට යන්න මොකද වෙන්නේ? මේවා ආශ්‍රයෙන් Taman දක්වන ප්‍රතික්‍රියාවේ බාර ගන්නා හදා ගන්නවා. දැන් ඉතින් මේකෙන් මේ නිදහස් වෙලා ඉන්න සාගරේ හරි පර්වතේ හරි ගහක් යට හරි පර්වත කුහරේ හරි කොහෙවත් නැහැ. ඒ නිසා මිනිසා තේරුම් ගන්නට ඕන මිනිසාට දුක් ගෙනත් දෙනු ලබන්නේ Taman වගා කරගන්නා වූ වැඩි දියුණු කරගන්නා වූ මේ ක්ලේශ ස්වභාවය කියලා. සාමාන්‍යයෙන් ඔය අවුස්සනවා කියලා කියන්නේ. අපි කියමුකෝ කුඩු ගොඩක් තියෙනවා කියලා සද්දයක් බද්දයක් නැහැ වහලා තියෙන මොකෙන් හරි. ගන්ධයක් එන්නේ නැහැ. ඇවිස්සුවත් ගන්ධය එනවා. අනේ වගේ මේ ඇවිස්සෙන සුළු ස්වභාවයේ පෘථග්ජන පුද්ගලයා හතු දෙයක්. ඔබ සහ ඔබේ අවට වාසීන් ගැන කල්පනා කරලා බලන්න. දේශපාලනය නිසා, ආගම නිසා, ඉඩම් ප්‍රශ්නයක් නිසා, තව මොනවා හරි පුංචි දෙයක් නිසා ඇවිස්සිලා ප්‍රශ්න දුරදිග ගිහින් අනාගත්තේ නැද්ද ජීවිතේ කියලා. මට මේ වෙලාවට ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. මරුවත් හිත අදින්නේ නැහැ. මේ සමාජයේ තියෙන වචන මම කියන්න කැමතිත් නැහැ මම ඕවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මම කියන මුලාවේ ඉඳගෙන සැනසille ඉන්න. ඒ මම කියන පදයට කියන නමක් තමයි තණ්හාව කියන්නේ. ඔන්න බුදුදහමේ. සාමේ මම කියලා කියනවා කොපමණ කියන මම බවටපත් වෙන්නේ. මේක වික්ෂෝකේ විමසීමක්. කිසියම් හැඟීමක් උත්සන්න වේද හැඟීමකින් උත්පල වේද ඒකටමයි මම කියන්නේ. එහෙනම් මම කියන අකුර නෙමෙයි ජීවිතය නෙමෙයි අරමුණෙන් අරමුණට එන ඇලීමේ ගැටීමේ තමයි මම ඉන්නේ. මම වුණාම මගේ වුණාම මගේ ආත්ම. දැන් මේ මගේ ආත්ම සංකල්පය තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. වචනෙන් කියවේ නැති වුණාට ඒ ඇලීමට නමක් ඒක. ඒ විතරක්ද? බද්දෝ මාරස්ස එතනින් එහාට ආපහු කලබලයටපත් වෙන්න හේතු ඉතුරු වීමකුත් සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ අපි පමා වූ සත්වයෝනේ. මේකට තමයි පමාව කියලා කියන්නේ. නම් අපිට පමාව පුරුදු කරලා තිනවා බොහෝ කාලයක්. බාර ගැනීමට කලබලයටපත් වී අදාළ ප්‍රතික්‍රියා දැක්වීම තුළ. මේ ප්‍රතික්‍රියා දක්වන්න යාම තුළ සිදුවෙන දෙයක් තමයි Tamanගේ ස්වාභාවික තත්ත්වය ඉවත් වී Taman නොසන්සුන් වී දේශසහගත ලෝභ සහගත වෙනවා දැවෙනවා. ඉතින් සමහර අය මම අහලා තිනවා පාරේ යනකොට මට ඇහෙනකොට මගේ යකා ගෙන්නන්න එපායි කියලා කියනවා. ඒ යකා ගෙන්නන්න එපායි කියන්නේ Tamanගේ දේශය අවසන් එපායි කියන එක. අවසුනොත් නොබේ යකා අවසුනොත් මගේ යකා නිකන් ඉඳීද කියලා අනිත් අයත් කියනවා. ඒ යක්ෂපදයේ පෙන්වන්නේ ද්වේෂය නැමැති ක්ලේශයන්ට. ඉතින් මේවා තියාගෙන ඔබට කොයි වෙහතකවත් මේ ලෝකයේ සැනසෙලින්න හම්බ වෙන්නේ නැහැ. කොයියම් හෝ මොහතක මේකට අදාළ කරුණ හම්බ වී ඔබ වන සංසුන් වෙනවා. ඔබ ඉතුරු වී ඔබ තුල
ලෝභය දේශය මෝහය මරණ දහමක් බුදු සමය කියලා කියන්නේ. ඒකට කියන්නේ කඩුවෙන් එහෙම නැත්නම් ටීපනස්සයෙන් ඝාතනය කරනවා කියලා නෙමෙයි. විදර්ශනා ඥානයෙන් කෙලෙස් නසනවායි කියලා. එහෙනම් මේ ජීවිතේ සැනසෙල්ලේ ජීවත් වෙන්න නම් ජීවිතේ පුරාම ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා නැමැති වර්ෂාවට තෙමෙන් වතිත වෙනවා. එහෙනම් ජීවිතේ පුරාවටම ඔබට මහන්තං චත්තං මහත් වූ කඩු මේ කුඩයක් ඉහළ ගන්න වෙනවා. එතකොට මොකද වෙනව ඇත්තේ? ඒකට වතුර වැටිලා විසි වෙලා යනවා. මේ කතාව තියෙන තැන් තියෙනවා. මෙන්න බලන්න මම දකින්න තැනක් තියෙනවා මාගන්දියා සාමාවතී කතාවේ. සාමාවතී සමග විරුද්ධව සිටින්නා වූ මාගන්දියාව සාමාවතී මරන්න කුමන්ත්‍රණයක් කරමින් රජතුමාගේ වීණාවට ණයෙක් දාලා වැරදිකාරයා කරනවා. විස යෙදූ ඊතල යොදා ඝාතනය කරන්න තමයි තීරණය කරන්නේ වරදට. අන්න බාර නොගන්නා ස්වභාවය පැහැදිලි කරනවා. අපට විරුද්ධව කටයුතු කළා වූ මාගන්ධයන්ට ඊතල විදින්නා වූ ඊ වඩුවන්ට සහ රජතුමාට අපි අහිතක් ඇති නොකරගෙන ඉමු. ඔවුන් වරදක් කරලා නැහැනේ. මේ ඊතලේ ආපහු ගියයි කියලා කියන වදින්න නැතුව රජුරෝ බැලුවා කියන මොකද උනේ කියලා. මම නම් ඉතින් මේ ලෝකේ ඊතලයක් ආපහු යනවා දකින්නේ වැදිච්ච තැන වැටෙනවා කියලා. නමුත් විසපෙව් ඊතලයේ සංකේතවත් කරන්නේ ලෝභය, දේශය, මෝහය සමග වචනය වෙන්න බැරිද? ඒකයි විස. බාරගත්තේ නැත්නම් ආපහු යන්නේ. බාරගන්නේ මමත්වෙන් ඇතුළත ලෝභ, දේශ, මෝහය වෙදී. එසා කිපියුණ පුද්ගලයෙක්ට ප්‍රතිචාර දැක්වීම දෙදෙනාම බෙදා ගැනීමක්. කිපන පුද්ගලයෙක් සංසිඳවන්න උත්සාහ කරන එක කරුණාම කිපන පුද්ගලයෙක් තවදුරටත් කිපීම තුළ තමයි මේ සමාජය අවුල් හටගන්නේ. ඒ නිසා මේ මොහොතට ඔබට ඔබේ මානව ස්වභාවය කාරුණික බව අමතක වී ඔබ තුළට මාරෙක් එනවා. ආපහු ඔබට සංසුන්වනයින් පස්සේ මතක් වේවි අනේ මම මෝඩකමක් නේද කරගත්තේ, ඉන්නවා මරනවා පෙරුන්නේ නෑ නේද කියලා. එහෙනම් මේ වර්තමාන මොහොත ඔබට මුහුණ දෙන්න ලැබෙන්නේ කුමක්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණකට. ඒ බාහිර කාරණාව හේතු කරන ඔබේ චිත්තාභ්‍යන්තරයේ එකතු කර තිබුණා වූ කුණු කොට නේද එළියට එන්නේ. ඒක නේද ඔබට දුක් ගෙනත් දෙන්නේ. දැන් මේක හදාගත්ත නිසා නේද? හදාගන්නේ කොහොමද? මේක වැඩෙන්නේ කොහොමද යම් දෙයක්? අන්නේ වැඩෙන එකට කියනවා ප්‍රමාද විහාරය කියලා. යලි යලිත් මමත්වෙන් ගෙන නැවත නැවත හිතන්න කියන්න කරන්න ගොත් චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය බොහොම බලවත් වෙනවා. පෘථග්ජන පුද්ගලයා කරමින් ඉන්නේ ඒක. පව තුලත් ලෝභ, දේශ, මෝහ බලවත් වෙන්න පුළුවන්, පින තුලත් ලෝභ, දේශ, මෝහ බලවත් වෙන්න පුළුවන්. පව්කාරයාට පව්කාරයා ඝාතනය කරන්න ගියාම තරහ එනවා. පින්කාරයාට පින්කම් කරන්න ගිහින් තරඟයට ගියාපම තරහ එනවා. අන්න එහෙමයි. තරඟයට ගියපු ගමන් අර ගතිය ඇවිස්සෙනවා. ඒ නිසා අපිට මේ කාරණාවේදී මේ තමන් හදාගත්ත ස්වභාවයෙන් තමන් දුකටපත් වෙන බව තේරුම් ගන්න පුළුවන් නම් මේක අයින් කරගන්න නැතුව නිවිලා තනසිලා ඉන්න බෑ. දැන් මේ එකතු වෙන එකට කියනවා නූපන් අකුසල් ඉපදීම. උපන් අකුසල් කියලා කියනවා. මේ ලෝභ, දේශ, මොහ බලවත් වීම උපන් අකුසල්. ඉතින් උපන් අකුසල් දුරු කරන්නත් ඕන, නූපන් අකුසල් නූපදා ඉන්නත් ඕන. අපි මේ අකුසල් කියන පදයට පව් හරි පින් හරි කියලා ගන්නවට වඩා මේ ලෝභ, දේශ, මොහෙන් ගන්න කාරණා. මොකද අකුසල් මුල් කියන්නේ ලෝභ, දේශ, මොහනේ. එහෙනම් අපට මේ කාරණේදී තමන් විසින් මේවට ඇලුම ගැටීම තුළ චිත්තාභ්‍යන්තරය හදාගත්තා වූ කම්පිත කම්පාවෙන්ට නොසන්සුන් වෙන්න පුළුවන් ස්වභාවයයි දුක් ගෙනත් දෙන්නේ. අන්න බුදුන් වහන්සේ බුද්ධත්වයේදී මේ සියල්ල ඉවර කළා. කෙලෙස් නැසුවා. දැන් වැස්ස වහිනවා. නැත්නම් අටලු දහමට දාලා කාරණා හම්බ වෙනවා. කනට වදිනවා ඇති. කන් සද්දේ. නමුත් සිත ඇතුළතින් ඇවිස්සෙන්න ලෝභයක්, ද්වේෂයක්, මොහයක් නැහැ. බලන්න සැනසීමක් තියෙයිද කියලා එතකොට. ඕක තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන පන්තිකේ කාල පෙන්වන්නේ. ඒ නිසා අපිට මේ ලෝකෙ වෙනස් කරන්න යන විප්ලවයක් නෙමෙයි පෙන්වන්නේ.
ලෝකේ කලින් කලට ලැබෙනා වූ තාක්ෂණයන්ට අනුව දිනුවේ වෙනස් වෙයි, දඬුවම් වෙනස් වෙයි. අපි එදිනදා ජීවිතේ ගත කරන්න ගියාම මොකද වෙන්නේ? මෙන්න මේ தත්වයන් තුළ අපට සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ සිදුවීමක් සම්බන්ධයෙන් බාර ගැනීමේදී එතෙන්න බලපාන්නේ මගේ ආත්ම හේවත් නිත්සුකාත්මනංගෝ සංකල්පයෙන් ඒ සමග ඇලීම ගැටීම. මේ පමාව. එසා සත්‍යෝ පමාවටපත් වෙලා වෙහෙසට දුකටපත් වෙලා අනුරදන්න වැළපෙනවා. දැන් මේක කළේ කවුද? මවද පියාද ගුරුවරයාද? නෑ, ඔබමයි. එනිසා අපි මේකට කියනවා විසින් අමාරුවේ වැටීම කියලා. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාළ ඡත්‍රය නෑ. ඉදවස් යතවස්ස කාලේ වැසට තෙමෙන්න සිද්ධ වෙනවා. එයම නේද චිත්තසංතානගත දුක කියලා කියන්නේ. හොඳයි. කොඩයක් ඉහළනවා කියන්නේ මොකද්ද? වදින්නේ නැහැ කියන එක නේද? වතුර කුඩිය වැදලා විස වෙන එකට වදින්නේ නැහැ. අන්න අර සාමාවතීට ඊතලයේ ආපහු ගියයි කියලා කියන්නේ. ඔය කාරණාවෙන් පෙන්වන්න හදන්නේ ඒකයි. අපි ළඟ අර කලබල වෙන්න අවශ්‍ය ක්ලේශ සහගත ස්වභාවයෙන් නැති දවසට ලෝකේ දුකක් නැහැ. ලෝකේ කාරණා වලින් අපිට දුකක් ගෙනත් දෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? සචිත්ත පරියෝදපණං. මේ ස්වභාවය හිතෙන් ඉවත් කරගෙන කලබල වෙන්න නොවීන්න පුළුවන් ස්වභාවයක් දක්වා අපේ හිත හදන්න ඕන. මේකට කියනවා උපන්න අකුසල් දුරු කිරීම, නූපන්න අකුසල් නූපදීම කියලා. ඒ කියන්නේ අරමුණෙන් අරමුණට උපදින හැඟීම් ටිකක් තියෙනවා අපි ගාව. මේවට කියනවා මේ ලෝභ දේශ මොහ තුන මුල් කරගත්තා වූ uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා. ඒ හැඟීමේදී තෙවෙන හැටි මම කියලා දෙන්නම්. නොතෙවෙන හැටිත් කියලා දෙන්නම්. අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභාවං ගමේති කියලා පෙන්නනවා මේකේ දුකටපත් වෙන හැටි. ඒක ලාභයක් අලාභයක් සැපදක් මොසක් වශයෙන් පිළිගැනීමට අදිවාසේති කියනවා. බැහැර නොකිරීමට නප්පජහති කියනවා. විශේෂයෙන් හික්මීකටපත් නොවීමට විනෝදේති කියලා කියනවා. අවසන් කරන්න නැතුව පවත්තන යනවට නභ්‍යන්ති කරෝති කියලා කියනවා. හෙටටත් අනිද්දාටත් යලිත් උපදින්න හේතුවක් ඉතුරු කරලා අවසන් කරනවාට කියනවා අනභාවං ගමේති. මේ ඔක්කොම එකතු කරගත්ත කාල පමාවයි. ඔන්න සතරේ කරමින් ඉන්න දේ. මේ පිළිබඳ අවබෝධයකින් තොරව ආගමික ලේබලයක් අලවගෙන කොහේ යනවද මොනවා කරනවද එක එක දේවල් කරමින් ඉන්නවා. නමුත් කුඩේ හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පෘථග්ජනයා නැමැති වැස්සෙන් තෙමෙන පුද්ගලයාට ධර්ම අවබෝධය නැමැති කුඩයක් අරගෙන මේ රටට ලෝකෙට ආපු කෙනෙක්. තෙමෙන්න කැමති කෙනෙක් ගන්න. ප්‍රඥාවන්තයින්ට තමයි මේ වැස්සේ අරුමේ තේරෙන්නේ සහ නොතෙමෙ ඉන්න පුළුවන් වැස්ස නැවැත්වීමෙන් නෙමෙයි කුඩයක් ගැනීමෙන් කියන එක. තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ මේ දේවල් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ බැහැර කරන්න පුළුවනි. මේකට කියනවා වචනයක් සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම කියන වචනයක් පෙන්නනවා. අපේ හිතේ තිබෙන ටික බැහැර වෙන්න ඕන. ඒ හිතට එන දේවල් ඇතුළත් වී වැඩි දියුණු වීම කියන එක අනුසෝතගාමී ප්‍රතිපදාව පෘථග්ජනයා තුළ සිද්ධ වෙන කාරණයක්. බැහැර වීම කියන එකට පටිසෝතගාමී කියලා කියනවා. අන්න ඒකට තමයි භාවනාව කියන්නේ. බැහැර කිරීම. මොනවායේදීද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හමුවන අරමුණේදී මේ සූත්‍ර දේශනාවට අනුවගත් කල ලාභේදී අලාභේදී සැපේදී දුකේදී නින්දාවේදී ප්‍රශංසාවේදී මේ තර්ජනයන්හිදී න අදිවාසේති මට උනේ පාඩුවක් නින්දාවක් හොඳක් කියලා ඇලෙන්න ගැටෙන්න යන්න එපා. නාදිවාසේති ඇලෙන්න ගැටෙන්නේ නැතුව බැහැර කරන්න පජහති. ලාභයයි නිත්‍ය සුඛාත්ම අලාභයයි නිත්‍ය සුඛාත්ම එක එහෙමයි අපි අරන් තියෙන්නේ. මගේ ආත්ම කියන්නේ නිත්‍ය සුඛාත්මයට. එසේ ගන්න එපා. ඒක තමයි ශික්ෂණයේ විනෝදේති. එහෙනම් අපට
හටගත්ත දේ නැසෙන්ට අරින්ට වෙනවා. ඉවර කරන්න පුළුවන් යම්ති කරොති අවසන් කිරීම. නමුත් මේ අවසන් කරන්න පුළුවන් පුද්ගලයෙකුට හෙට ආපහු එන්න හිතාන නම් ඒක නුවණ වැඩිමක් විදර්ශනා වැඩිමක් වෙන්නේ නැහැ. අනභාවං ගමේති කියලා විශේෂ පදයක් පෙන්ලා තිබෙනවා. අද තැබුවොත් හෙට එනවා නැවත උපදිනවා. යලිත් හට නොගන්නා පරිදි නිමා කිරීම මොකකින්ද කරන්න පුළුවන්? අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් තොරව අවසන් කිරීමෙන්. අන්නේ ඇලීමෙන් ගැටීමෙන් තොරව අවසන් වෙන එකට කියනවා සංඛාරයන්ගේ අනිත්‍ය. ඇලීමෙන් ගැටීමෙන් යුක්තව අවසන් කරනවට කියනවා සංඛාරයන්ගේ නිට්ටය. ඔන්න දැන් අපි ආවා අදාළ තැනට. මොකද්ද වෙලා තිබෙන්නේ? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ ධර්මචාරී පුද්ගලයා ධර්මයෙන් රකින්න. මොකද්ද ධර්මයේ දැන්? සංස්කාරයන්ගේ අනිත්‍ය ධර්මයයි. එතකොට ලාභයේදී ලෝභයේදී මේ කාරණාවලදී මමත්වෙන් ගන්න නැත්තම් භාවිතා කරන්නේ අනිත්‍ය. එතකොට කුඩේ හම්බ වෙලා. බාහිර දේවල් තිබෙයි Tamanට ඇලීමක් ගැටීමක් චිත්තාභ්‍යන්තරයට යන්නක් නැහැ. ඒසානිසංසෝ මේක තේරුම් ගත්ත පුද්ගලයා ධම්මේ සුචින්නේ නැවත නැවතත් ප්‍රසාදයන්ට මුහුණ දෙමින් මේක හදන්න ඕන. බාහිර නොගෙනීමෙන්. දැන් එහෙනම් මේක තේරුම් ගත්ත පුද්ගලයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කඩාන තියනවා. දැන් කාමරාග ව්‍යාපාද තුනී කිරීම නම් වූ හැදීම සිද්ධ වෙනවා. එහෙනම් මේ ධම්මචාරී කියන වචනෙන් පෙන්වන්නේ ධම්මයේ ඇසිරෙන. හෙවත් සංස්කාරයන්ගේ අනිත්‍ය පිළි අරගෙන භාවිතා කරන. මතක තබා ගන්න. එහෙනම් ඔබ කල්පනා කරන්න මේ පැහැදිලි කළා වූ සංස්කාරයන්ගේ අනිත්‍යට කොතරම් දුරක තියෙන ඈත් අනිත්‍යකින්ද ඔබ ඉන්නේ කියලා. මේ කතා කළේ ලාභය අලාභය සැප දුක් නින්දා ඒ තමයි සංස්කාර. සබ්බේ සංඛාරා. එහෙනම් ලාභේනුත් ඇලෙනකොට මම හදන්න පුළුවනි අලාභේනුත් ගැටෙනකොට මම හදන්න පුළුවනි. ඒක තමයි අල්ලා ගැනීමෙන් තැවුල කියලා කියන්නේ. ඒවාම බාර නොගැනීම තුළ හේතුපත්‍ය වශයෙන් හටගෙන අවසන් වෙනවා. චිත්තාභ්‍යන්තරයට ගැටලුවක් ඉතුරු වෙන්නේ නැතුවම ආපහු හමු වුණාට එන්නේ නැහැ. මේක හිතින් පුරුදු කරලම බලන්න ඕන. වෙනදා තරම් බාහිර ලෝකේ ප්‍රශ්නත් එක්කලා ඇලුම් ගැටුම් නැතුව ඔබට ඉන්න පුළුවන් නේද කියලා තේරෙවි. තවදුරටත් තිබෙනවා. සෝවාන් සිට රහත් දක්වාම තියෙනවා. නමුත් අඩු වෙනවානේ ටික ටික. ඒ අඩු වෙනකොට ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම නෙවෙයිද මේ නිවීම කියන්නේ? ඔබට ලාභ වෙන්න පුළුවන් අලාභ වෙන්න පුළුවන්. ඔබට යසස එන්න පුළුවන් ආයස එන්න පුළුවන්. ඔබේ ඥාතිවරයෙක් මෙයන්න පුළුවන්. ඔබේ දේපල විනාශ වෙන්න පුළුවන්. සිදු වෙනවා. අවශ්‍ය යුතුකම් ඉටු කරනවා. එහෙම නැත්නම් ඔබට මහ විශාල ප්‍රමාණයෙන් ලාභ ලැබෙන්නත් පුළුවන්. උද්දාමයටපත් වීම හෝ කම්පණයටපත් වීම කියන දෙකම වෙන්නේ බාරගන්නේ නැත්නම්. ඒ නිසා තමයි චිත්තං යස්ස න කම්පති. අන්න එතෙන්ට හිත හදන්න වෙනවා. එතකොට ඉතින් ඒවා නිසා සෝකං නැහැ අසෝකං. රජස් හේවත් කෙලෙස් නැහැ විරජං. කලබල වීම නැහැ කේමං. බලන්නකෝ බුදුන් වහන්සේ මිනිසුන්ට දෙන්න හැදු තෑග්ගේ ප්‍රමාණය. ඒ නිසා මේ කියන ධර්මතාවයේ බාහිර ආගමික ශික්ෂණයක් තුළ ක්‍රියාකාරකමක් තුළ ලැබෙන්නේ නැහැ ධර්මයේ සරණින් ලැබෙන්නේ. එහෙනම් ඔබ හැමදෙනා මේ ලෝකේ ජීවත් වෙලා අගට යන කල්ම කුඩයක් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න ගියොත් වැස්සට තැබෙනවා වගේ මේ අටලෝ දහමේ දුක විඳිනවා. තමන් හදාගත්ත. තේරුම් ගත්ත පුද්ගලයාට මේ ඡත්‍රය ඉහලන්න පුළුවන් නම් ඉහලගත්ත දවස් ඉඳලා වැස්ස තියෙනවා තෙමෙන්නේ නැහනේ. ඔය නිවිලා සැනසලා වාසය කරනවා කියන්නේ ඒකයි. ලෝකෝත්තර සුවයක් විඳිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුදහම කියලා කියන්නේ දුක්ඛාගමක් නෙමෙයි. දුක් හැදෙන්නේ අර බාර ගැනීමෙන්. මේක දන්නේ නැහැ සමාජයේ. ලෝකෙ සිදුවෙන සිද්ධිත් සමග Taman ඇලෙන්න ගැටෙන්න යාමෙන් තමයි දුක් හටගන්නේ. තේරුම් ගත්ත පුද්ගලයාට ලෝකෙ සිදුවෙනකොට බාර නොගැනීම තුලින් වෙනස් සැනසීමකටපත් වෙන්න පුළුවන්. ඔය ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, පලි ගැනීම නැති එකම ඒවා හිතෙන් නැති එකම එවෙන් දැවෙන්නේ නැති එකම නිවීම. ගිනි නිවෙන්නේ ගිනි නිවෙනවා. ලෝභ, දේශ, මෝහ දුක් ගිනි නිවෙනවා. එහෙනම් මේ ගිනි නිවා ගන්නට තථාගතයන් වහන්සේ වදාලා වූ මේ හිත හදාගෙන අනාගතයට නොතබා අවසන් කරන හෙවත් සංස්කාරයන්ගේ අනිත් දකින ඡත්‍රේ නැත්තම් ධර්මේ නැත්තම් කුඩේ ඔබට අතට ගන්න වෙනවා. එතකොට ඔබට මේ කුඩේ නැත්තම් ඡත්‍රේ සරණින් ඔබේ ඇඟට වදින්න නැතුව
ඒ වැසි බිඳු අහකට යවන්න පුළුවන්. සිදුවෙන ධර්මතාවයන් පිළිබඳව බාර ගැනීමකින් තොරව අකම්පිතව ඉන්න පුළුවන් ඔබට. පෘථග්ජන පුද්ගලයා අඬද්දි දොදද්දි වැළපෙද්දී ඔබට ඒ පිළිබඳ කිසිදු කම්පනයක් නැතුව වෙනත් සාන්ත සැනසීමක ඉන්න පුළුවන්. අත්හදා බලන්න. ඒ සඳහා මම මෙතන මතක් කළේ අනිත්‍ය නම් වූ ධර්මතාවයේ තවත් ඕන වචන පාවිච්චි කරන්න පුළුවන්. මේකට තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මුල් ධර්ම දේශනාවේදී ඔබ ස්කන්ධ පංචකයේ ආත්මය තුළ දුකටපත් වෙනවා. ස්කන්ධ පංචකයේ අනාත්මය ඔබ දුකින් මුදවනවා. ඒ කියන්නේ හදාගත්ත දුක ජීවිතේ දුකයි නෙමේ උපාදානය තුළ හදාගත්ත දුකේ හේතු අයින් කරපුවාම දුක් නැති වූ තැන. ඒ ලෝකෝත්තර ප්‍රතිඵලයේ සැනසීමේ ප්‍රභාවය කොහොමද ගොත් එතනින් එහා පැත්තටත් කයක් අතහැරෙනකොට කයක් ලබන්න යන්න සතෙකුත් නැතුව යනවා. ඒ ලෝකෝත්තර ස්වභාවය එහෙම ඉතුරු වෙනවා. සත්‍රුවන් වර්ෂා කතාවේ පෙන්නනවා සත්‍රුවන් ඉතුරු වුණා ඔවුන් මැරුණා කියලා. ඔය ලස්සන කතාවක් ඔය තියෙන එකක් මම පෙන්නන්නේ. සත්‍රුවන් ඉතුරු වෙනවා කියලා පෙන්වනවා. සත්‍රුවන් වලට තමයි සටන් කරන්නේ. සටන් කරන ඔවුනුන් මිය ගියාම සත්‍රුවන් ඉතුරු වෙනවා. ඒ කියන්නේ පෘථග්ජන ස්වභාවයේ ක්ලේශ සහ මැරෙනකොට නිවීමක් ඉතුරු වෙනවායි කියන එක. එබැවින් මෙම ධර්ම දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කර ඔබ පිළිබඳව විමර්ශනයක් කොට ඔබට දුක් ගෙනත් දෙන්නේ ලෝකේන ඔබ හදාගත්ත ලෝකයක් බව තේරුම් ගැනීම තුළ ඒ නිවත් වෙන්නට මේ මොහොත පාවිච්චි කරන්න. එවිට ඔබට තමන් හිත හදාගන්නකොට ලෝකයේ තියෙන ස්වභාවයන් ඔබට කරදරයක් කරන්න නැති පදනට එන්න පුළුවන් වෙයි. මේ සැනසීම අත්හදා බලන්න. ධම්මැස පාදා ගැනීමට ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම. මොකද මේකේ පෙන්නනවනේ මේක ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ. මේක යලි එක් වතාවක් දහස් වතාවක් සිය වතාවක් හුරු කරන්න වෙනවා. ඉන් එහාට ධම්මචාරී වෙන්න තවත් පුළුවන්. ධම්මැස පදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ධර්මදානයක් වශයෙන් රූපවාහිනියෙන් විකාශනය කිරීම සඳහා ශ්‍රීමා අමරසිංහ මහත්මිය දුව සහ බෑණනුවන් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු අතර දැනට අවුරුදු 12කට පෙර මියගිය පර්සි අමරසිංහ මහතාටත් මීට වසර 7කට පෙර මියගිය K.A. ආර්යති මහත්මයටත් මීට අවුරුදු 5කට පෙර මියගිය ගුණසේකර විතානගේ මහතා ඇතුළු පවුලේ මියගිය සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරමින් ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහනය නැත්නම් උදව්ව පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරමින් බැරිවීමකින් හෝ මේ අය සසරගත දුකකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකින් අත මිදීමට නැත්නම් ඒ ස්ථානයේ දුකින් මිදීම සඳහා මේ පුණ්‍යානුමෝදනාව පින් අනුමෝදන් විය හැකි තැනක ඇත්නම් ලබා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින්නා වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එබැවින් මේ ධර්ම දේශනාව තුළ වුන් පැතුවා වූ පරලෝසපත් ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනාවක් විය හැකි නම් ඒ අනුමෝදන් කරන ජීවිතය ලෞකික වශයෙන් සපවත් කරගනිත්වා. මතු භවයකදී මිනිසත් බව ලබාගෙන මේ කියන්නා වූ ධර්මතාවයන් වටහා ගැනීම තුළින් සසර දුකින් සදහට මිදෙන මං පෙත් විවර කරගන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින්නා වූ සියලු දෙනා ධර්ම ශ්‍රවණය කොහො කළාහු ඒ වගේම විශේෂයෙන් මේ අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ අයටත් මෙම කරුණ අවබෝධයේ ධර්ම දානයේ ආනිසංසය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවන් අවම වේවා. කල්යාණ මිත්‍රසනේ අගේ වැඩ හේවා. ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදා වටහා ගැනීම තුළින් ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණසෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං